නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අදිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දෙන සදහැබර පින්නතුනේ අනුග්‍රහක භවතුන් විතක්ක සන්ඨාන සූත්‍රය නම් වූ මාතෘකාව අපට පවරා දී තිබෙනවා. මේ මජ්ක්‍ධිම නිකාය සීහනාද වර්ගයේ පවතින සූත්‍රයක්. මා කියන්න කැමති නෑ මේක පැවිද්දන්ට තියෙන බණක් ඇයි ගිහි අය මේක අහන්නේ කියලා හැම මම කියන්න කැමති නෑ. ඊට එහායි මම කියන්න කැමති මේක ධර්මයේ තේරෙන අයට තියෙන වැඩක්. එතකොට ධර්මයේ තේරෙන අය ඉන්නේ පැවිද්දන් අයත් එතනේ ගිහි සමාජෙත් ඉන්නවා. නිවන් මඟ යන අය ඉන්නවා නම් යම් තැනක ඒ වන කෙනෙකුට නිවන් මඟ යන්නේ නැත්නම් එහෙම ඕනකමක් නැත්නම් මේක කාටවත් ඕන නැහැ. එසා මේකේ මූලිකව දැනගත යුතු කාරණයක් තියෙනවා. ඒ දැනගත්තෙන් පස්සේ තමයි මේ සූත්‍රයට එන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ කියන්නේ අපට මේ ජීවිතය තුළ දුක්ගිනි වලින් මිදුන ඒවට අපි කියනවා නිදහස් වෙනවා කියලා, සංසිඳවනවායි කියලා. සංසිඳුන ජීවිතයක් ඕනේ වෙනවා. ලෝභ දේශ මොහ ගින්නෙන් දැනෙන්නට වඩා ඒවා නැති ජීවිතයක සුන්දරත්වයේ විඳින්නට ආස කරන කෙනෙක් වෙන්න වෙනවා. ඒ සඳහා ලෝභක්කය, දේශක්කය, මෝහක්කය කියන මේ මාර්ගයට එන්නට ඒවා තමන්ගේ සිතේ තිබෙන ප්‍රමාණය, ඒවා මතුවෙන ප්‍රමාණය සහ ඒවා මිදෙන්නට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව තථාගත දේශනා පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙක් වෙන්නට වෙනවා. එතකොට මූලික ධර්මයන් පිළිබඳව වටහා ගැනීමකින් තොරව මේ මාර්ගය යන්න බෑ. දැන් බලන්න මේ අදිචිත්ත මනුයුත්තේන භික්ඛවේ කියන එකේ තේරුම මොකක්ද බලන්න. සාමාන්‍යයෙන් අපි ගම්මු එකට ඔය චිත්ත තියෙනවානේ. චිත්තය ශික්ෂාපද වලින් පාලනය කරගෙන පොයේ දවසට අනිත් දවස්වලට පුද්ගලයෙකුට ඉන්න පුළුවන්. නමුත් ඒකෙන් පාලනය කරන්නේ ශික්ෂාපද මගින් ඇරුණාම එතනින් එහාට පාලනය කරන්නේ නැහැ. නමුත් මේ මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය සාක්ෂාත් කරගන්නට කැමති පුද්ගලයෙක් විසින් කිව්වොත් හරියනවා මේකට. ඔහුට ඒ වන විට තේරිලා තියෙන කරුණක් තමයි ඔහුට සදහම් හමුවෙන්ට පෙර නැත්තම් මේ මාර්ගය යන්න පෙර ඔහු විසින් කරන කෙන ලද ක්‍රියාවලියක් තුළ ඔහුට කරදර කරන්නා වූ සැඟවුණ හතුරන් තිදෙනෙක් මේ චිත්තාභ්‍යන්තරයේ ඉඳලා වරින් වර එබිකම් කරනවා, හොල්මන් කරනවා, බාධා කරනවා කියලා. ඒවා පුද්ගලයේ වශයෙන් මේ ක්ලේශ ධර්මයන් වශයෙන් ඒවා බාහිර කාරණා යෙදෙනකොට හෝ නැත්නම් අර හේතු තබා තිබෙන බැවින් වරින් වර උත්පත්ති ලබන ධර්මයන් වශයෙන් වැටහිලා තියෙන්න වෙනවා. එහෙමත් නැත්නම් විවිධ වෙස් අරගෙන උපදින්නා වූ පංච උපාදානස්කන්ධ කියන එක පිළිබඳව තේරුම් ගන්න ඕන. දැන් මේක මම තව ටිකක් වෙනත් ආකාරයකින් පෙන්වන්නම්. ඔය ගිරිමානන්ද සූත්‍රය වැනි වල නැත්නම් තවත් සූත්‍රවල තිබෙනවා කතමාචානන්ද පහාන සංඥා කියලා. ප්‍රහාණය. අන්න මේ ප්‍රහාණයට යන අයට තමයි මේ අදිචිත්ත මනුයුක්තේන භික්ඛවේ කියන්නේ. මොනවද එතන ප්‍රහාණ කරන්න තියෙන්නේ? ජීවන ගමනේදී Taman ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්න ගිහින් යම්කිසි ඇලීමකට, ගැටීමකට, මුලාවකට එකතු වුණා නම් පස්දරෝස්සේ මේ ඇලීම් ගැටීම් මුලාවන්
කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ තුනෙන් එකක් යටතේ මතුවලා හොල්මන් කරනවා, බාධා කරනවා. මේ විතක්ක සන්තාන සූත්‍රයෙන් කියන්නේත් මෙන්න මේ විතර්ක තුන සමග සටන් කරන හැටි. ඒකට භාවිතා කරන්න පැහැදිලිව පංච නිමිත්තානි කාලේන ආකාර 5ක් පෙන්නනවා. නමුත් මේක සිංහල පරිවර්තනය තුල සමහර විට මේක නිකන් ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් වශයෙන් අහර මෙහි කියවෙන්නත් බැරි නැහැ. ඒ නිසා ඔබ මේ තත්වයන්ට එන්නට ඔබ පුද්ගලයෙක් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ස්වභාවයක හිටියට ඔබ පාවිච්චි කරන්න ස්කන්ධ පංචකයක් බවත්, ඒ ස්කන්ධ පංචකේ වර්තමානයේ අසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් පහළ වෙන බවත්, ඒ පහළවීම තුළ බාහිර කාරණා හෝ මනෝද්වාරික වශයෙන් අතීත හේතු නිසා හටගන්නා වූ පැරණි දෝෂයක් තිබෙන බවත්, ඒ අප විසින් හදාගත්ත වරදක් බවත්, එය විසින් අපපාලනය කරන්න හදන බවත්, එය විසින් අපපාලනය කළොත් එහෙම අපි ආයෙත් භවගාමිත්වයට වැටිලා මම දිනන්න ගිහින් තවදුරටත් අර විතර්ක බලවත් කරගෙන දුකටපත් වෙන බව තේරුම් ගන්න පුළුවන් නම් දැන් මේ විතර්ක ටික මේ අපි කියන්නේ තොලොංජි වෙලා යන්න කියලා ඔය සමහර ගම්බද වචනයක් තියෙනවා. දුහුරීභූත වෙලා යන්න කියලා කියන්නේ. කරුණා කරලා මගේ සිතේ ඔබට වරම් නැහැ යන්න. යවා ගන්න ඕනකම තියෙනවා. නිකන් හරියට මේ කුලී ගෙවන්න නැතුව කුලීගක ඉන්න පුද්ගලයෙක් දැන් ඉතින් අයින් කරගන්න ඕනකම වගේ. වැඩක් නැහැනේ. කීයක්වත් හම්බ වෙන්නේ නැත්නම් තියෙන බිත්තිත් කඩනවා නම් එයා යවා ගන්නනේ ඕනේ. මොකද යහ කරදරයක් නිසා. අන්න ඒ වගේ ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග, නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා වගේ දැන් ඉතින් මෙයාව අපිට සැනසෙල්ලේ ඉන්න බාධා කරන්නේ මෙයා මාර හමුදාවක්, හතුරු හමුදාවක්. මෙයා අපේ සිතින් යන්න ඕන. මොකද දැන් කරන්න ඕන? අන්න ඒ යටතේ තමයි මේ දේශනාව විග්‍රහ කරන්න පුළුවන්කමක් තිබෙන්නේ ආකාර කීපයකින්. නමුත් මේකේ පැහැදිලි කරන් යනකොට උදාහරණක් තිබෙනවා. ඒ වගේම එහි යම් යම් ගැඹුරු තැන් පැහැදිලි කරනත් මම කල්පනා කරනවා. එතකොට මෙතන ආමන්ත්‍රණය කරලා තියෙන වික්ෂුන් වහන්සේලා සඳහා. නමුත් මම ආමන්ත්‍රණය කරන්නේ වික්ෂුන් වහන්සේලා සඳහා පමණක් නෙවෙයි. අපට සවන් දෙන ගෞතම සසුන තුල දුකින් මිදුන මේ සංසුන් භූමිය හිමි කරගන්න කැමති සදහම් මේ වන විට වැටහෙන අය සඳහා. මේක අනිවාර්යෙන් වැටෙන අය සඳහා තමයි. මම කියපු පහන සංඥා කියන පදයට අයිති කාරණා අපි 10-12 වතාවක් සමාජයට කියලා තිබෙනවා. එබැවින් මේ වෙනත් ආකාරයෙන් පැහැදිලි කරන්නයි වෙන්නේ. ඉද බික්කවේ බික්කුණා යන් නිමිත්තං ආගම්ම යන් නිමිත්තං මනසිකරොන්තෝ uppajjanti පාපක අකුසලා විතක්කා චන්දූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහ සංවිතාපි. ඔන්න වචන තුන තියෙනවා. අපි සිංහලට යනවා. යම් අරමුණක් මෙනෙහි කරන කෙනෙකුට ලෝභ සහගත වූ, ද්වේෂ සහගත වූ, මෝහ සහගත වූ ලාමක අකුතල විතර්කයෝ උපතිද්ද. දැන් මොකද්ද ඒ උප්පන්නං? ලෝභ සහගත කාම විතක්කං, ද්වේෂ සහගත ව්‍යාපාද විතක්කං, මෝහ සහගත විහිංසා විතක්කං. හරිද? එතකොට මේ තුනම උපදින්නේ නැහැ. යම් ඔබට නම් යම් කටයුත්තකදී, රාජකාරයකදී, දේශපාලන කටයුත්තකදී, ඉඩමක් පිළිබඳ ප්‍රශ්නයකදී, වැටේ තියෙන ගහක් පිළිබඳ ප්‍රශ්නයකදී, දරුවන් පිළිබඳ ප්‍රශ්නයකදී පූජ්‍යපක්ෂයට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ එදා කාලේ නම් අද තිබිච්ච මේවා නෙමෙයි තියෙන්නේ නැත්තේ. උන් ගත කළ ජීවිතේ මතක් වෙන දේවල් අදත් ඉතින් වර්තමාන ජීවිතයේ පවතිනා වූ භික්ෂු භූමිකාව තුළ පවතිනා වූ ගැටලු පවතිනවා. අධ්‍යාපනය හෝ රැකියා ප්‍රශ්න හෝ දේශපාලන ප්‍රශ්න හෝ විහාර දේවාලගම් පනතේ අයිතීන් පිළිබඳ ප්‍රශ්න හෝ තනතුරු පිළිබඳ ප්‍රශ්න හෝ තියෙනවානේ. පොදුන් සමාජයක් වුණාම ශික්ෂාපද වලින් වෙනස් වුණාට ප්‍රශ්න නැත්තේ නෑ කාටවත්. තම තමන්ට තිබෙන ප්‍රශ්නේදී තමයි මේ කතා කරන්නේ. ඒ නිසා පැවිදි ප්‍රශ්න වෙනයි, මේ ප්‍රශ්න වෙනයි බාහිර මොහොනවරින්. නමුත් ඇතුළතින් ගත්තම තුනම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. දැන් අර පෘථග්ජන පුද්ගලයාට ඕකේ සීලයක්, ශික්ෂාපදයක්, නීතියක් පතක් වෙන්නේ පස්සේ වැඩේ කරගන්න තමයි බලන්නේ. ඒ සඳහා දේශපාලනයේ අවි බලය, ශාරීරික බලය, පිරිස් බලය, මන්ත්‍ර මන්ගුරුකම් බලය මොනවා හරි එකකින්
අරක මේ සංසිඳ වීම වෙනුවට ඉටු කර ගැනීම පැත්තට යනවා. දැන් මේ ඉටු කරගෙන දිනන්න බෑ කියලා දන්න පුද්ගලයාට තමයි මේ තථාගතයන් වහන්සේ මේන් මිදීමට කිසියම් ආකාරයක ක්‍රමික උපක්‍රම කීපයක් පෙන්ලා තිබෙන්නේ. මොකද්ද පෙන්ලා තිබෙන්නේ? තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තම් මනසකිතා තබ්බා කුසලූප සංහිතං. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. මේ නිමිති හිතට එනකොට දැන් ඔය සාමාන්‍යයෙන් වර්තමාන සමාජයේ මේකට නිමිත්තක් පුරුදු කරලා තියෙනවා නිකන් දැක්ක හැම කියලා කියන්නේ. එතකොට ඒක කුසලූප සංහිත නිමිත්තක් වෙන්නේ නැහනේ. දැන් සාමාන්‍යයෙන් තවත් තැනක පෙන්නන්නේ ද්වේෂයේදී මෛත්‍රිය, කාමයේදී පටිකූලය. අන්නේ පටිකූලය කියන්නේ තිත්තයි පිළිකුල් කියන අර්ථය නෙමෙයි, කාමයන් පිළිකුල් කිරීම කියන එක. එතකොට අර මෙත් කියන්නේ සමහරට වර්තමානයේ නෝක මෙත් වේවා සෙත් වේවා කියලා අලුතින් කියන වචනයක් වෙන්නේ නැති. නමුත් ඒක වෛරයෙන් වෙන්වීමට වන්නේ එකනේ. කුසල කියන්නේ අකුසලයෙන් වෙන්වීමනේ. කිසියම් ඒයින් බැහැරවීමට අවශ්‍ය මේ මිත්තක් මෙනෙහි කරන්න ඕන කියලා පෙන්වන්නේ. නිමිත්තෙන් අන්‍ය වූ කුසලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නාට ලෝභ සහගත වූ ද්වේෂ සහගත වූ ලාමක අකුසල විතර්කයෝ වෙද්ද ඔව්හු ප්‍රහීන වෙත්. ඔන්න. එතකොට මේකට කියන්නේ අඤ්ඤ නිමිත්ත පබ්බය කියලා. එතකොට මේක මොකක් කොයි වෙලාවද කරන්න ඕන? නින්ද හැරුණ විට ඔබ කටයුතු කරන වෙලාවේදී මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ වගේ මිදෙන්න කැමති පුද්ගලයාට මේ විතර්කයක් ඇවිත් ඉන්නවා. දැන් ඉතින් මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ කියලා ඒක මායම් වෙන්න දැඟලුවොත් එහෙම එතකොට ඒ නිමිත්තට ඉඩ දුන්නා. එතකොට අදිවාසේති නප්පජහති. නමුත් අඤ්ඤ නිමිත් වෙනත් නිමිත්තක් ගත්තොත් මේ නිමිත්තට ඉඩ නැහැ හිතේ. නිමිත්ත කියන්නේ අරමුණ කියන එක නෝතන. අර දේශසහගත බරපතල අරමුණ එන්නේ සිතට. නමුත් වෙනස් සිතක් ගත්තොත් මේ සිත මගින් අරක මගහැරලා ඉන්න. අවබෝධයෙන් අන්තරයි. නමුත් ඒක බලවත් වීම වළක්වන්නට පුළුවන්කමක් තිබෙනවා. අන්න ඒ විදිහට ඒ මොහොතට උපන් හැඟීම පාලනය කරන්නට අවශ්‍ය කුසල පක්ෂයට බර අරමුණක් මෙනෙහි කිරීම තුළින් අරයට මේ ආසනේ නැතුව යනවා. දැන් දැක්ක කිව්වත් ආසනේ නැතුව යනවා. හුස්ම පාර ඉහළ පහළ දිහා බලන් හිටියත් නැතුව යනවා. නමුත් එතකොට ඒක අර මේ කරුණු තේරුම් අරගෙන නෙවෙයි අර මේ අරමුණක් ගැනීම තුළින් අනිත් අරමුණට තියෙන ඉඩ කරන නිසා එහි බලය දුර්වල වෙනවා කියන අවබෝධයෙන් නෙමෙයි කවුරුවත් කියනවට කරන්නේ. අකුසල විතර්කය වෙද්ද ප්‍රහීන වෙත් විනාශයට වෙත් ප්‍රහීන වීමෙන් සිත සතන් සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි සමාධිගත වෙයි. ඒකට ලස්සන උපමාවකුත් තියෙනවා. වඩුවෝ ඉන්නවනේ. එළියකට ගහපු ඇණයක් තියෙනවා. මේක දැන් මලකඩ වැරලා තියෙන්නේ ඒක වැඩක් නැහැ ගලව ගන්න ඕනේ. දැන් මේක ගලව ගන්න ඊට වඩා ලොකු ඇණයක් ගහපුවාම ඒකෙන් අරක ගැලවිලා එළියට එනවා. තල්ලු කරගෙන යන්න පුළුවන් නිසා. අන්න ඒ වගේ කුඩා ඇණේ අකුසල නිමිත්ත, ලොකු ඇණේ කුසල නිමිත්ත. ඒට ඉඩ දීම තුළින් අරයට ඉඩ නොදීම තුළින් මෙයාට හිතින් යන්න වෙනවා. එතකොට මේකට මේ විතර්කය ඔස්සේ ජයග්‍රහණය කරන්න ඕනකමක් නැති එයින් නිදහස් වීමේ අවංක ඕනකමක් තියෙන්න වෙනවා. හිත ඇතුලේ හංගගෙන පස්සේ වෙලාවක මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ මට වෙලාවක් ඔක් වරෙන්න කියලා පාරම්බරණ අයට නෙමෙයි මේ. පාරම්බාන අයට නෙමෙයි. ඒකයි මම කිව්වේ මම මේක භික්ෂුන් සඳහා කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ ගෞතම සසන තුළ මේ විතර්ක තුنين බැහැර වෙලා සමාධිගත චිත්තයටපත් වෙන්නට මෙයට ගොදුරු නොවෙන්න කැමති. අයට එය වර්ධනය වීම වැළැක්වීම සඳහා භාවිතා කළ එක උපක්‍රමයක් තමයි අන්න නිමිත්තක් මෙනෙහි කිරීම. ඔන්න පළවෙනි මේ විතර්ක දමනය කරන්නට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමෝපාය පහක් කියන අර්ථය තමයි මේ විතර්කයන්ගෙන් බැහැර වෙන්න සමත් ක්‍රමෝපායන් පහක් කියන එක තමයි විතක්ක සංඨාන කියලා කියන්නේ. අපිට ඊට වඩා කාලය ගන්න බැරි වෙයි මොකද මේ තව විස්තර කරන්නත් තියෙනවානේ. එතකොට ඊළඟට පෙන්නනවා තස්ස වේ බික්ඛවේ බික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරන්තෝ කුසලූප සංහිතං uppajjantaං වේ පාපකා කුසල විතක්කා චන්දූප සංහිතා දෝසූප සංමෝහනතා තේන බික්ඛවේ බික්ඛුනා තේන විතක්කං විතක්කානං ආදීනෝ උපපරික්කිතබ්බා. දෙවෙනි මාර්ගය. මොකද මේ පෙන්නන්නේ?
තවදුරටත් මේ මෙනෙහි කෙරෙව්වට අර විතර්කයෝම එනවා නම් වෙනත් නිමිත්තකින් මර්ධනය කරගන්න බැරි නම් ඔහු විසින් මේ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කරන්න ඕන. ආදීනව දකින්න ඕන. දැන් මම මතක් කරන්නම්කෝ එතකොට තේරෙනවා. පෙම්වතියක් ඉන්නවා. පෙම්වතිය උරුම කරගන්න බෑ එක්ක ඔයා කැමැති. දැන් මේක අර්බුදයක් බවට පත් වෙලා. ඊට පස්සේ කැමැත්ත ඉල්ලනවා නෑ. දැන් ඊට පස්සේ ඒක කාමරාග ඊට පස්සේ ඉඩ වැඩ නැතුව ව්‍යාපාදේ. ඉතින් පාරේ පාළු තැනක වැව් බැම්මක්ද කියනකන් ඉඳලා අතරමඟදී මැදි කර ගන්නවා. කැමැත්ත ඉල්ලනවා බැරි වෙනවා ඊට පස්සේ ඔන්න දැන් ව්‍යාපාද විතර්කය ඇවිදින් තිබෙන්නේ. ඉතින් මම දැක්ක දෙයක් මම මේ කියන්නේ කටහඬත් ඇහෙනවා පටිගත පුද්ගලයාගේ උන් බලන් හිටියා පහපාර මැද පිහියෙන් හදවත පසාරු කරගෙන යන්න වෙනලා ඝාතනය කරනවා. ආදීනව දැන් ඉතින් එයාගේ ජීවිතේ ඉවරයි ඔහුගේ ජීවිතේ ඉවරයි හිරගෙදර. දැන් මොකමක් නිසාද? ව්‍යාපාද විතර්කයේ භාවිතා කරලා දිනන්ට ගිය නිසා ඔහුට ඒ ව්‍යාපාද විතර්කයෙන් අන්ධ වුණෙන් පස්සේ පෙනුන්නේ නැතුව ගියානේ. අනේ වගේ ඔබට පෙර මේ වැඩේ කරගත්ත අය ගහමරාගත්ත කපා කොටාගත්ත හිරේ ගිය හැටි තේරෙනවා නම් ඔබත් මේ පාරේ ගියොත් ඔබට සිද්ධ වෙන ඉරණම පිළිබඳව කල්පනා කරලා බලන්න යොදා ගන්න කියනවා මේ මොහොත. කාම විතර්කයේදී හෝ ව්‍යාපාද විතර්කයේදී හෝ විහිංසා විතර්කයේ එය ඉටු කර ගැනීමට යාමෙන් සිදුවෙන හානිය, විනාශය, අලාභය, ලැජ්ජාව, අපහාසය, නීත්‍යානුකූල දඬුවම පෙරහීම තත්වීම තුළින් පරලොව යන්න වෙන එක සමාජ අපහාස. මේ සම්බන්ධයෙන් මට කතා කරන්න ගොත් පැයම කතා කරන්න වෙන උදාහරණ. ඔබේ ගමේ ඔබේ ජීවිතේ ඔබ දුටු සිද්ධියක් ආශ්‍රයෙන් මෙහෙම ඉවසීමක් නැතිකම තුළ මම මේ පසුගිය දවසකත් ඊයේ පෙරේදත් උදාහරණයක් දෙකක් පෙන්වුවා. ඔබත් මේවා දකින්න ඇති මට වඩා ඔය මේ දවස්වල යන ප්‍රවෘත්තිවල සුභවාදී ප්‍රවෘත්ති වඩා හැම විටම පෙන්වන්නේ මිනිස්සුන්ගේ හදවත් ගිනිගත්ත වැඩනේ. ඉතින් ඒවා තුළ ඕවා පෙන්වන ඕන තරම්. වර්තමානයේ නම් ඉතින් ඒ වගේ જાති කරන්න ගියාපම බඩුත් එක්ක හොරු අහු වෙනවා. මන්දයත් CCTV කැමරා තායි කර තිබෙන බැවින් හංගන්න දෙයක් නැහැ. අහු වෙලා ඉවරයි. ඉතින් මේ ඔය CCTV කැමරාවට වඩා හොඳ කැමරාවක් කර්ම විපාක කැමරාවේ තියෙනවා. සටහන් වෙනවනේ සිතේ ඊට පස්සේ විපාකයකට එන්න වෙනවා. නිසා ඒ තමන් නැමැති බෝධිසත්වයා සත්පුරුෂයා ක්‍රියාත්මක කරන වළක්වන එකක් තමයි මේ විතර්කය, කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියන්නේ. එහෙනම් එයාට ඉඩ නොදෙන්න පළමුවෙන්ම වෙනත් විතර්කයක් කරන් බැලුවා කුසල විතර්කයක්. තවත් එනවා නම් දැන් මේක ක්‍රියාවට නැගුවොත් වෙන අනාගත විපාක බලන එක තමයි ආදීනව බලනවයි කියන එකේ තේරුම. ආදීනව උපපරික්කිතබ්බා. ඒක හොඳට මෙනෙහි කරන්න ඕන. ඒ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කරන්න ඕහොට ඒ තුලින් ඇති වෙන අවබෝධය තුල ඒකට නොයා යුතුයි කියන තීරණය බලවත් වෙනවා. එතකොට ඒකට කියනවා ආදීනව පබ්බේ කියලා. ඒක තව ටිකක් විස්තර උදාහරණයකුත් තියෙනවා. තරුණ වූ සැරසෙන සුළු ස්ත්‍රියක් හෝ පුරුෂයෙකුට ගේ තුල තිබෙන්නා වූ සර්පකුණක් හෝ බලුකුණක් හෝ මිනිස්කුණකින් හටගත් දුකක් ඇද්ද? ඒක ඔහුට පීඩාවක්. එහෙනම් මේ සර්පකුණ මිනිස්කුණ මේ කුණක gedara තියෙන වදයක් බැහැර කරන්න ඕන. එතකොට අර සර්පකුණට බලුකුණට සාපදා තියෙන්නේ විතර්කයේ, කාම විතර්කයේ හෝ ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. ප්‍රධාන වශයෙන් ව්‍යාපාද විතර්කයේ තේරෙනවා කාම විතර්කයත් සදාචාර සම්පන්න නොවන, නීත්‍යානුකූල නොවන, අවසර නොලැබෙන, රහසිගත විකෘතිවාදී ඉටු කර ගැනීම කාම විතර්ක කියලා කියන්නේ. එතකොට ඒක ඉටු කරගන්න සැලසුම් ගහනවා. සමහර විට දරුවෙක් නම් මව්පියන්ගෙන් මග හරින්න, සමහර විට ගෙදර නැති කෙනෙක් ගෙදර කවුරුත් නැති වෙලාවක් හොයාගන්න. ඔය වර්තමාන සමාජෙත් යම් යම් මන්දබුද්ධික දරුවන්ට ඔය ගෙදර කවුරුත් නැති වෙලාවක සිදුවන දේවල් පිළිබඳව අන්න එහෙම ඒ පුද්ගලයාට ඉටු කරගන්න කල්පනා වෙන්නේ. නමුත් මේ ගැලවෙන්න ඕන පුද්ගලයාට මේ මතන බලපෑම අර මලකුණක් බැහැර කරන්නාසේ බැහැර කරන්නට කල්පනා කරන එක තමයි අර ආදීනව බැලීමෙන් කියන්නේ. ආදීනව කියන එක ඊට වඩා අර අකමැති කාරණාව.
මෙසේ අන්‍ය වූ කුසලයෙන් යුක්ත එපරිද්දෙන් නිමිත්තෙන්ද අන්‍ය වූ කුසලයෙන් යුක්ත නිමිත්තෙන්ද මෙනෙහි කරන්නා වූ මහණට ලෝභ සහගත වූ ද්වේෂ සහගත වූ මොහ සහගත වූ ලාමක අසුභිතාර්ථය උපදිත නම් මහණණීය මහණෝ විසින් මේ විතර්කය අකුසලයේ මේනු විතර්කය සාවද්දේ මේ විතර්කය දුක් විපාක සහිතයයි කියලා අදෝෂේ බලන්න ඕන කියලා පෙන්වන්නේ. අර වෙන නිමිත්තකින් මගාරින්න හැදුවාට තවදුරටත් තර්ජනය කරනවා නම් ඒකේ පවතිනා වූ අනාගත පරලෝක විපාක අහිාත්ම වශයෙන් පවතින නීති විපාක අපහසු විපාක ආදී එයින් ලැබෙනා වූ ආදීනව තමයි පරීක්ෂා කිරීම තුළිනුත් අරයට පණ හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එයා මොකද වෙන්නේ? ප්‍රහීන වෙනවා නැත්නම් අකුසල විතර්කවල බලය බිඳෙන්න හේතු වෙනවා. විනාශයට යනවා කියලා පෙන්වලා තිබෙනවා. නමුත් මේක නිකන් කාරුණ නොදැන මේ මෙනෙහි කරාට විනාශයට යන්නේ නැහැ. මොකද එහෙම වුණාම බොරුවට මෙනෙහි කරලා හිත ඇතුලෙන් ආපහු ඕක ගෙනියනවා. හිත ඇතුලෙන් ගෙනියන්න බෑ. කොයි වෙලාවත් ඔය උපන් ඕන වෙලාවක උපන්නම් කාමිතක්කම් කියන්නේ ආයේ පස්සේ රහසින් හිතන්න බෑ. දැන් මේ විතර්කයේ කවුද? මම. කාම විතර්කයේ මම, ව්‍යාපාද විතර්කයේ මම, විහිංසා විතර්කයේ මම. මමත්වයේ ක්‍රියාව තමයි මේ ඒ ගැන ඉටු කරගන්න නැවත ඔබ පොලෙන් පොරන්නේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඔකට මොනවා හරි කරන්න ඕන, පරාජය ලැබලා බෑ. එහෙම කියලා ඔබ පෙළඹවනු ලබනවා. එතකොට සසරේ ඇවිදින්න පුළුවන් කෙනාට ඕන කෙනාට ඒක කරගත්තට කමක් නැහැ. නමුත් මෙතන පෙන්වන්නේ මේ අධිචිත්තයට සම්බන්ධ පුද්ගලයාට අර වෙනත් නිමිත්තක් මෙනෙහි කිරීමෙන් බැරි නම් මේ විතර්කයේ පවතිනා වූ ආදීනව දුර්දිග වශයෙන් හිතලා බලන්න අර මම පෙන්නපු පරිදි ඒවා ඉටු කරගන්න ගියාපුහම අපි කියන්නේ හිරේ විලංගුවේ ළඟෙන්න වෙනවා, මහවුලු ගෙදර යන්න වෙනවා, නැත්නම් අනුන්ගේ ජීවිතේ නහන්න ගියාපුහම Tamanගේ ජීවිතේ විනාශ වෙනවා. මට මතකයි මං කියපු චිත්‍ර කතාවක තියෙනවා. ඒ මතක තියෙන්නෙත් ඒක ඒ නිසාම තමයි. දැන් යම්කිසි නිවසක හටගත්ත අර්බුදයක් සඳහා පිහියක් අරගෙන පුද්ගලයෙක් එනවා. ඔහු එන්නේ ඝාතනය කරන්න. එයා ඇවිදින් කියන්නේ මේ අද මගේ කර්මයට උඹ මෙහෙ ආවද, උඹේ කර්මයට මෙහෙ ආවද කියලා කියන්නේ. ඒ කියන්නේ ආපු පුද්ගලයා ඝාතනය කරන්න හදන්නේ. මෙයා නම් ඝාතනය වෙන්නේ එයා. අන්න එහෙම ඒක අනිත් පැත්ත හැරෙනවානේ. තමන් හිතන පැත්ත විතරයි මේ මොහොතට පේන්නේ. නමුත් අනිත් අයත් ජීවිත ආසාව ඇති අය, උන්ටත් පිරිස් බලය තියෙන අය. එතකොට සාමාන්‍යයෙන් ගමේ කියන්නේ මේ වගේ අර්බුදයකට අනිත් අයත් ළමයි වඩාගෙන ඉන්නේ නැහැ කියලානේ. නමුත් මේ එකකටවත් මේ නිවෙන්න සැනසෙන පුද්ගලයා මේවා අර්බුදයකින් කෙලවර කරගන්න කැමති අය නෙවෙයි. ඒවා පෘථග්ජන සමාජය. ඒකයි මං කිව්වේ මේක පෘථග්ජනයින්ට අදාළ වැඩක් නෙවෙයි. ඔවුනුත් දැනගන්න ඕන හැබැයි මේවා පවතින වැඩ සසරට මේ පාරේ ගිහින් හරියන්නේ නැහැ කියලා. නමුත් ප්‍රධාන වශයෙන් අපි මෙතන සැලකිලිමත් වන්නේ අර හොඳම කුමරු වැඩ කරනකොට කල්තියා වැඩ කරනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. අස්වැන්න හොඳ බැවින් දෙවෙනි එකට දෙවෙනි තැන දෙනවායි කියලා. භික්ෂු භික්ෂුණී පළමුව, උපාසක උපාසිකා දෙවෙනුව කියන එකේ පෙන්නනවානේ. හැමෝටම බණ කියනවා. නමුත් හොඳ බණ නැත්තම් පස්සේ කියන්නේ කියලා. අස්වැන්න හොඳ නිසායි කියලා. ඒ වගේ අපි මේ වෙනුවෙන් උද්‍යෝගිමත් වෙන අයට පළමුව මතක් කරන අයට අනිත් අයටත් මේක තමයි මේ ගැලවෙන්න තියෙන පාර කියන එක තේරුම් ගන්න ඕන. අපි එහෙමනම් ඔන්න ආදීනව ඔස්සේ දිගට හිතන්න. මොකද මේකේ කරුණු පහක් තියෙනවා. පහට විනාඩි 12 5ටයි හම්බ වෙන්නේ. ඒකට තව විස්තරයකුත් කියන්න තියෙනවානේ. 10කින් වගේ කියන්න වෙනවා. තුන්වෙනි කාරණේකටත් යනවා. තස්ස බික්කවේ බික්කුණෝ තේසං විතක්කානං ආදීනං උපපරික්කිතබ්බෝ uppajjanti තේව පාපක අකුසල විතක්කා. අර ඒවා මෙහෙම මේ දෙආකාරයෙන් මෙනෙහිම කළත් තවදුරටත් මේ කාම විතර්කයෙන්, මේ විතාපා විතර්කයෙන්, විහිංසා විතර්කයෙන් ඔබ තවනවා නම් ඔබට බල කරලා කියනවා නම් මේ වැඩේ කරපන්ම කියලා හිත. ඔබට කාය වචන යොදන්න කියලා කියන්නේ ඔබේ සිතේ තියෙන මේ බලවත්කම, ජවන් ශක්තිය. එතකොට දැන් අර දෙකෙනුත් බැරි වෙලා තියෙන්නේ. දැන් යමෙකුට එතනින්ම පුළුවන් වෙනවා ඇති. සංවේදී කෙනෙකුට ඒකේ විපාකයේ ඒකේ නිදහස් වෙනකොට අතහැරන්න පුළුවන් වෙනවා ඇති. නමුත් තව බැරි කෙනෙකුට තව එහාටත් පෙන්නනවා. මොකද්ද පෙන්වන්නේ? උපදිත් නම් මහණෙනි මහණෝ විසින් මේ අකුසල විතරයන් නොසිහි කිරීමට, නොමෙනෙහි කිරීමට පැමිණීම මැනවි. ඔන්න තුන්වෙනි එක අසතිපබ්බං. ඒවා ගැන හිතා ඉන්නේ නැතුව ඒවා අපට ඇති වැඩක් ඇති වැඩ නෙමෙයි, මෙලොවට පරලොවට වැඩක් ඇති වැඩ නෙමෙයි. මේ මාව අමාරුවේ දාන්න මාරයා විසින් ඔය පොගුලක් කියන එක ඒවා
නැවත නැවතත් ඒ ඔස්සේ මෙනෙහි කරන්න ගියොත් දැන් ඔය වගේ ප්‍රශ්නයක් තියෙන පුද්ගලයා ඇඳට වෙලා ඉඳගෙන පුටුවට වෙලා ඉඳගෙන නැවත නැවත 10000 වතාවට මේකට ගන්න උපක්‍රම මෙනෙහි කරමින් දැවෙනවා තැවෙනවා. ප්‍රතික්‍රියා දැක්වීමේ පැත්තට නොමෙනෙහි කිරීම කියන එක ඊළඟට පැහැදිලි කරලා තිබෙනවා. අසති අමනසි කරන් ආපජ්ජන්තෝ ඒ පාපක අකුසල චන්තු උපසංහිතා තේ පහියන්ති. මෙනෙහි කිරීමෙන් වැඩෙනවා. මෙනෙහි නොකරන්නේ නම් ඒකත් ප්‍රහීන වෙන්න හේතුවක් වෙනවා. මම සාමාන්‍යයෙන් මෙහෙම කියන්නම්. යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සහෝදර දෙන්නෙක් හරි ඥාතින් දෙන්නෙක් හරි අමනාපයක් ඇති වුණා. ඔය නොහිතූ දෙයක් තුල දෙපැත්තේ අය කියන්නා වූ උල්පන්දම් වලට අනුව දෙන්නට දෙන්න ප්‍රතික්‍රියා දක්වන්න ඇනුම් පද කියා ගන්න බැනන්න ගියොත් මේක මෙනෙහි කිරීම බවට පත් වෙලා දුරදි යනවා. නිහඬව හිටියොත් ඒ මොහොතේ පාඩුවක් වශයෙන් තේරුණාට දවස් දෙකක් යනකොට ලේ වතුරට වඩා ඝනයි කියලා තේරෙනවා. හෙවත් මේ අනිත් අය දෙන උල්පන්දම් වලට වඩා මගේ සහෝදරකම නෑදෑකම මට ලොකුයි කියලා තේරෙනවා. මේක ප්‍රශ්නයක් කරගෙන ජීවිතය සම්පූර්ණයෙන්ම ලැබෙන්න තියෙන යහපත් උදව් නැති කරගන්න තරම් මම මෝඩ වෙන්න ඕන නෑ. මේක අතහැරලා දැම්මම ඉවරයි කියලා. ඒ සිද්ධිය අතහැරලා ආපහු සහෝදරින් ඥාතින් හිතුන් බවට පත් වෙන්න පුළුවන්. මක් නිසාද ඒ ඔස්සේ එකට එක කරන්න යාම මෙනෙහි කිරීමයි මෙනෙහි නොකිරීම කියන්නේ එකට එක කරන්න නොයාම. බලන්න මේවා කොතරම් මේ බුදුන් වහන්සේගේ මේ මාර්ගය කියන එක ප්‍රායෝගිකද කියලා. මේක වෙනම වැඩක් වෙන්නේ කොහොමද? මේ විතක්ක සන්තහනේ වෙන වැඩක් වෙන්නේ කොහොමද? Taman ජීවත් වෙන්න ගිහින් ගත කරපු කාලය තුල හදාගත්තා වූ විතර තුන තමයි Tamanට හොල්මන් කරන්නේ. නිකන් හොල්මන් කරන්නේ නැහැ. බාහිර කාරණයක් නිසා හොල්මන් කරන්නේ. නැත්නම් අභ්‍යන්තරයේ අවස්ථාවක් තියෙන නිසා හොල්මන් කරන්නේ. නැත්නම් හිතට එන්නේ. ආවහම ඔබ මේ විතර්කේ මම් බවට පත් වෙලා ඒ මත තීරණය ගන්න යන එක තමයි ඡන්දයෙන් දේශයෙන් බයෙන් මොහෙන් අගතියට යනවායි කියලා කියන්නේ. දැන් තුන්වෙනි ඉරියව්ව තමයි අර දෙකම බැරි නම් වෙනත් අරමුණක් මගින් කුසල අරමුණක් දිනු කිරීම මගින් යටපත් කිරීම ඈත් කිරීම නැත් යටපත් වෙන එක තමයි වෙන්නේ. ආයෙ එනවා නම් යන්සලා නැති නිසානේ. නැතුණා නම් ආයෙ වඩන්න දෙයක් නැහැ. තව එනවා නම් ඊට පස්සේ අයහපත් විපාකෙ මෙනෙහි කිරීම මගින් නැත්නම් තවත් එහාට තුන්වෙනි පදයක් පෙන්වනවා මෙනෙහි නොකිරීම මගිනුත් කරන්න ඕනේ කියලා. මෙනෙහි නොකිරීම අමනසි කරොන්තෝ. ඒක තමයි සාමාන්‍යයෙන් ඕවා පරලොවට ගෙනියන්න තියෙන වැඩව හිතකට වෙනස වෙන්නේ නැහැ. නරක වෙන වැඩ. ඒ නිසා ඕක අතහැරලා දාන්න කියලා කියන්නේ. අනිවාර්යයෙන් මේ එහි අනාගත කැලසුම් ක්‍රියාත්මක කිරීම තුළ සිදුවෙන්න තිබෙනා වූ මහ විශාල විනාශයන් ඒවා ඔස්සේ ගියායගේ චරිතවලින් දකින්න. ඉඩම් අර්බුදයක් තුළ, දේශපාලන අර්බුදයක් තුළ, විවාහ දෙදෙනෙක් අතර අර්බුදයක් තුළ මේ අතහැරලා දාන්න නැතුව දිගට ගෙනිච්චාම විවාහය ඝාතනයකින් හෝ දික්කසාදයෙන් කෙලවර වෙන හැටි, සහෝදරත්වයේ ඝාතනයකින් කෙලවර වෙන හැටි, මරණයටත් මගලටත් එන්නේ නැති ආකාරයට. එහෙම නැත්නම් කල්පවතින වෛරයක් බවට පත් වෙලා රටවල් සමහර රටවල් අතර තියෙන එක වගේ ඒක ලේවලට එකතු වෙන එකක් බවට පත් වුනහම නිමා කරගන්න අමාරුයි. සුවසේ ජීවත් වෙන්න කැමති නම් මේවට ඉඩ දීලා බෑ. මේවා හිතින් ඉවත් වෙන්න ඕන. මොකද මේ අධිචිත්තයට කැමති පුද්ගලයෙක් නෙමෙයි. මේ සංසිඳීම නැමැති තැනට පැමිණෙන්න කැමති කෙනෙක් වශයෙන් පෙන්වන්නේ. එහෙනම් සංසිඳවා ගන්නට අවශ්‍ය උපක්‍රම තමයි මේ පෙන්වන්නේ. සමාජයේ භාවිතා කරන්නේ සංසිඳවා ගන්න උපක්‍රම නොවේයි, බලවත් කරන උපක්‍රම. ස්වභාවයෙන්ම මව කරා යන්නට උගන්වන්න ඕනේ වගේ පැටවාට ස්වභාවයෙන්ම ගස් යන්න බලලුන්ට උගන්වන්න ඕනේ වගේ මේ පෘථග්ජන ස්වභාවය ඒ පැත්තට තමයි සසරේ ගිහින් තියෙන්නේ හැමෝම. අනුසෝතගාමිත්වය කියන්නේ ඒකයි. තථාගතයන් වහන්සේ මේ වදෙන් මිදීම සඳහා පටිසෝතගාමිත්වයක් පැහැදිලි කරමින් මේ සූත්‍රය තුල මේකේ ආකාර කීපයක් පැහැදිලි කරනු ලබනවා. නම් අපි අසනිපබ්බෙන් එහා පැත්තට තවත් එකකට යමු. මේ තුනමත් පෙන්නලා ඒ විතර්කයේද නොසිහි කිරීමෙන් නොමෙනෙහි කිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත වූ ලාමක අකුසල විතර්කය උපදිත් නම් තවත් වෙනවනම් දැන් මොකද්ද කියන්න තියෙන්නේ?
තේසං විතක්කානං විතක්ක සංකාර සන්ටහනං මනසිකාතබ්බං. ඔන්න ඊළඟ පදේ. මේකට මුල හොයන්න ඕනේ. ඒක පෙන්වනවා මං හිතන හැටියට. මේ විතර්කයන්ගේ මූලස්ථානය මෙනෙහි කළ යුතුයි. පොලිස් මූලස්ථානය, හමුදා මූලස්ථානය වගේ මුල් තැන, මූලස්ථානය කියන්නේ අර වගේ තැනක් කියන්නේ මුල්ුණ තැන. ඒ වගේ මුත්‍ර්ථයකට මුල් තැන වෙන්නේ මොකද්ද? Taman කැමති පරිදි කෙනෙකුගේ අදහසක් නොලැබීම තුළ විරුද්ධවාදියෙක් බවට පත්වීම. තමන්ට නීත්‍යානුකූලව නොලැබුණත් අවශ්‍ය කරගන්න ඕනකමක් තුළ ඉටු කරගන්න අදහසක් ඇතිවීම කාම විතර්කය. ව්‍යාප විතර්කය නොගැලපෙන ගැටුමක් ඇතිවීම. එයින් එහාට තවදුරටත් ඒක ප්‍රතික්‍රියා දක්වන්නට යන එක. එහෙම කියලත් මදි. මූලස්ථානයේ කවුද? මම නෙවෙයිද? මට නෙවෙයි දේ ජයග්‍රහණය ලබන්න ඕනකමක් තියෙන්නේ. දැන් ඒ මම මයන්න මමද, මගේ වචනෙන් කියනවා නම් කයන්න යන්න මමද, කාම විතර්කයේ මමද, ව්‍යාපාද විතර්කයේ මමද, හිංසා විතර්කයේ මමද? ඒ සිත්ති හැඟුම විසින් නේද මේ කය වචන මෙහෙවන්න හදන්නේ මේ විනාශය සඳහා. මේක නේද බුදුරජාණන් වහන්සේ ලෝකෙට පිස්සන් කොටුවක් කියලා කියන්නේ. හැම තැනදීම කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ අර්බුද ජයග්‍රහණය කිරීම සඳහා උපක්‍රම වශයෙන් යොදනවා. හැමෝම. එතකොට ඒක කැත්තට පොල්ල සම්ප්‍රදාය. මගේ යකා නුඹේ යකා ඇවිස්සුනොත් මගේ යකා නිකන් ඉඳීද කියන සම්ප්‍රදාය. කෝ ආගමික ජීවිතයේද මේ තියෙන්නේ? ඕක කොහොම පාවිච්චි කරලා පොයට පන්සල් ගියයි කියලා, මල පූජා කරයි කියලා, තව ආධාරයක් කළයි කියලා ඒක පින වෙනම තියෙයි. නමුත් මේ විතර්ක වැඩි දියුණු වෙන එක පාලනය කරන්න පුළුවන්. ඒ නිසා ඔබට අදාළ ශේස්ත්‍රය කුඹුර වෙන්න පුළුවනි, වැඩබිම වෙන්න පුළුවනි, පාසල වෙන්න පුළුවනි, මහමග වෙන්න පුළුවනි. අදාළ තමන් ඉන්න ශේස්ත්‍රය තුල. මදුටුවා මේ ඊයේ පෙරේදත් යම් සිද්ධියක් Facebook වලට දාලා තියෙනවා. ඉහළ නිලධාරියා උපදෙස් දෙනවා මේ වැඩක් කරන්න. ඒක තුළ අනතුරුව ඉහළ නිලධාරියාගේ සැරවැර කිරීම සහ තර්ජනය කිරීම මත අර පුද්ගලයා දඬුවමට ලක් වෙනවා. සේවකයා. නමුත් සේවකයාගේ පැත්තේ ඇති මොකක් හරි නිවැරදිකමක් නැත්නම් කරන්න බැරිකමක්. ඒ නිසා ලිපිද්‍රව්‍ය ටිකට පහර ගහනකොට ඔහු Tamanගේ මෙහෙවන්නාට පාපහරක් දෙනවා. දැන් නිල බලයෙන් ඔහු උසස් ඇඟෙන් පොඩා වුණාට. දැන් තමන් කරන්න ගිය නිල වශයෙන් වරද්දක් බලපෑමක් කියලා තේරුම් අරන් නිහඬ වුණා නම් ප්‍රශ්නේ එතනින් ඉවරයි. මොහු විශාල පොල්ලක් අරන් එනවා අර පුද්ගලයාවට පහර දෙන්න. ඔහු ශරීර ශක්තියෙන් අරයට පරදින කෙනෙක් නෙමෙයි. මේ පොල්ලෙන් වදින්න ඉස්සලා තවත් පහරක් දෙනවා විසි වෙලා වැටෙන්න. මේ තමයි පෘථග්ජන සමාජයේ ප්‍රශ්න විසඳ ගන්න හැටි. ඕක කොහොම කරගෙන පන්සල ගිහින් මල පූජා කරුවයි කියලා ආගමික ජීවිතයක් වෙන්නේ කොහොමද? උපන් වැඩබිමේදී හරි කොහොමදී හරි තමන් ඉන්න භූමියේදී උපදින්නා වූ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ජයග්‍රහණය කරන්නට අවිදරන්නේ නැතුව එතනින් මිදෙන්න කටයුතු කරන්නනේ මේ බුදුදහමේ පෙන්වන්නේ. ඒකයි මම දකින ආගමික ජීවිතය. මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක බුදුසමයේ මේ සංසුන් සමාධිය කලා යන පුද්ගලයාට තහනම් වචන, තහමන් භූමි. ඉතින් ඔය වගේ ඔබත් ඕන තරම් උදාහරණ දැකලා ඇති මතක් කරගන්න. මට වඩා ඒව මතක් වෙනවනේ කියනකොට. මූලස්ථානයේ මෙනෙහි කිරීම. මූලස්ථානයේ මෙනෙහි කරන්න ඔහුට ලෝභ සහගත වූ, ද්වේෂ සහගත වූ, මෝහ සහගත වූ ලාමක විතර්කය වෙද්ද මෙතනින් තමයි මේවා හටගන්නේ. මම මේ විදිහට රිදවන්න හිතපු නිසා, පරාජයක් වශයෙන් බාරගත්ත නිසා, නින්දාවක් වශයෙන් බාරගත්ත නිසා මට උනේ මදිකමක් පාඩුවක් කියලා මමත්වෙන් ගැනීම තමයි මූලස්ථානයේ මෙනෙහි කිරීම කියලා කියන්නේ. එදා අතහැර ගන්න බැරි වුණා, සිහිය තිබුණේ නැහැ.
මම හොඳ වැඩක් කරන්නම්කෝ කියලා අන්න විතර්කය අදිවාසනය කළා, ඉවසුවා, පිළිගත්තා. ඒ නිසා තමයි ඔහුට දැන් පස්සෙන් එන හොල්මනක් වෙලා තිබෙන්නේ. ඒ නිසා නාදිවාසනයට එහෙම නැත්නම් එය ක්‍රියාත්මක කරන බලවේගයක් බවට පත් කරගන්න, ක්‍රියාත්මක කරන්නා බවට පත් වෙන්නේ නැති වෙන්න දැන් තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මේ කියන ආකාරයට මේවා හටගත්ත, මේ ගැටුම හටගත්ත තැන මොන ප්‍රශ්නයක් නිසාද මේක දොරදිග ගියේ? විවාහයක කියමුකෝ අපි. අලුතින් තමයි කැඳවාගෙන ඇවිදින් ඉන්නේ. නමුත් මොකක් හරි කාරණයකදී කරන කතාවක් නිසා හට ගන්නවා ප්‍රශ්නයක්, අර්බුදයක්. එහෙම නැත්නම් එක මේසේ තමයි කෑම කකා ඉන්නේ. නමුත් මත්පැනුත් ටිකක් අරන් ඉන්නේ, වචනයක් හරි මොකක් හරි අනුම් පදයක් හරි අල්ලන්නේ නැහැ. එතකොට ඉතින් හටගත්ත තැන දොරදිග ගිහින් බෝතල් කුඩු කරගෙන ඉවර වෙන්නේ 100ක් නැති නිසා. ඒකනේ එතන ඒ ඔක්කොම ඒ මගුල් ගෙවල් වල මගුල් මේස වල හැමතැනම වෙන්නේ එතන 100ක් නැති මිනිස්සු නිසා. නමුත් අපට මේ ගමන යන්න ඕන අයට ඒ වගේ අර්බුද ඇති තැන් වලට නොයන්න සහ ඒ වගේ පෞද්ගලිකව එහෙම ප්‍රශ්නයක් ආවත් මේකේ තැන මුල අද නෙවෙයි අතීතය. අවුරුදු 20ක නම් කම ඇදීම තුළ අසාධාරණයක් හෝ පරාජයක් වෙන්න පුළුවන්. අවුරුදු 20ක නම් සංගීත සංදර්ශනයක නම් Tamanට ලැබෙන්න තිබෙන බලාපොරොත්තු ඊට නොවීම වෙන්න පුළුවනි. තරඟයක නම් Tamanට හිමි ත්‍යාගය ව්‍යාජාකාරයෙන් ගැනීමක් වෙන්න පුළුවනි. ධාවන තරකයක නම් බස් රථ වාහන දෙකක් අතර පරාජයකට යන්න යාම වෙන්න පුළුවනි. ඔන්න වගේ උදාහරණ ගන්න. මූලස්ථානයේ ආරම්භක බිජුවට පැලවුණ තැන මේ ගැටලුවේ. ඔය නූතන මනෝවිද්‍යාව තුළත් යම් යම් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් බෙහෙත් දුන්නාම හොඳ වෙන්නේ නැතුවම මෝහණය යටතේ රෝගය හොයාන යනවා. එතකොට ඔහු ඉන්නේ මෙහෙ නෙවෙයි, කයින් මෙහෙ හිටියට සිත ඇතුලෙන් සිත් ලෝකයක ඉන්නේ. මෙයාට ඔහුව පාලනය කරන්න පුළුවන්. ඒ ඔස්සේ ගියාපුවාම මේකේ මූලස්ථානය හම්බ වෙනවා. එතන ඔහුට යෝජනා කරලා මේක ඒ හිතින් අතහරවන්න පුළුවන්. ඒ බඳු විද්‍යාත්මක ක්‍රමයක් මගින් අතහරන්න පුළුවන් එකයි නැත්නම් දෙකයි. නැත්නම් එකෙන් කෙරෙන්නේත් මේ මුල අතහරින එක තමයි. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ සිහියෙන් ඉඳමින් හැම එකක්ම අතාරින්න යොදා ගන්න යනවා. එකක් අතාරින එක කරන්න පුළුවන්. ඒ ඔය අර විදිහටම ඒ සිත සාමාන්‍යයෙන් කියන දේ අහන හිතක් බවට පත් වෙලා අරක අතහැරලා දාපුවා මෙහාට ආපුවා මේක හිතේ ආයේ නැහැ. මුල නැහැ. අන මුල බීජය මුල හොයලා බලලා එතනින් අතහැරලා දාන්න කියන එක නෙමෙයි කියන්නේ. ආපහු යන්න කියන්නේ. ආපහු යන්න ඔය පෙන්නන්නේ. ඉතින් ඔය ආපහු යන කතාව මම දවස් කීපයක් තිස්සේ කියනවා අර මේ ලෝකේ පෙරලෙන එකෙන් ගැලවෙන්න දුවන්න ගිය හාවා ඉස්සරහට ගිහින් නෙමෙයි ආපහු පිටිපස්සට ගිහින් බලලයි ප්‍රශ්න විසඳගත්තේ කියලා. ඉතින් ඕකම තමයි ඔය තියෙන්නේ. අපිට මේ පූර්වාදර්ශයන් තේරෙන්නේ නැති එක මේ තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන් නම් අපිට ඔන්න මේ ඊළඟ කාරණේ නැත්නම් තම තමන්ට අදාළ මේ ප්‍රශ්නයේදී බලමු අපි එකට මොකක් උදාහරණයක් තියෙන්නේ කොහොමද කියලා. මහණෙනි යම්සේ පුරුෂයෙක් වහා යන්නේද කුමක් නිසා මම වහා එම්දයි හෙමින් යන්නෝ. එහෙපැයි කල්පනා කරනවා. ඔහුට මෙවැනි අදහසක් වන්නේ හෙතෙම සෙමින් යන්නේ කුමක් නිසා මම සෙමින් යන්නේ දැයි මම ඉන්නවා නම් හොඳයි කියලා කල්පනා කරනවා. ඉන්න කෙනාට කල්පනා කරනවා කොමටද මම ඉන්නේ මම ඉඳ ගන්නවා නම් හොඳයි කියලා. ඔහුට කල්පනා කරනවා ඉඳගෙන ඉන්නේ මොකද මම දිගා වෙනවා නම් හොඳයි කියලා. අර වේගවත් බව ක්‍රමයෙන් එක තැනක් දක්වා ගේන හැටි. උදාහරණය. එහෙනම් වේගවත් කරන්නේ ඔය යම් දේවල් ඇතුළට අරගෙන වේගවත් කරලා පිට කරන යන්ත්‍ර තියෙනවා මත්තම සමාජයේ. ඒ වගේ මේ චිත්තාභ්‍යන්තරය කරන චිත්තාභ්‍යන්තරේ කරකෝල තමයි මේ ලෝභය ද්වේෂය මෝහය වේගවත් කරලා පිටට එන්නේ. අර වේගය බාල කරන පැත්තක් පෙන්වන්නේ. වේගෙන් යමින් හිටින අන්තිමට නතර වෙලා. අර මූලස්ථානයේ හිවීම තුළින් මේ වදයට හේතුව තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙකුට ඔන්න ඔය ආකාරයට මේ විතක්ක සංධානය කරන්න මේ විතර්කයන්
මම බවට පත් වෙලා විතර්කයන්ගෙන් ලෞකික ජයග්‍රහණය කරන්න අන් අය පරදවාරිදවා ජයග්‍රහණය යන එක වෙනුවට තමන්ට වද දෙන මේ බලය හීන කිරීම තුළ තමයි අර අධිචිත්තයට නැත්නම් තියෙනවානේ ලස්සන වචනයක් තියෙනවානේ ඒ විතර්කයන්ගේ විතර්ක මූලස්ථානයේ මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභ සහගත වූ ද්වේෂ සහගත වූ මෝහ සහගත වූ යම් ලාමක වූ අකුසල විතර්කයෝ වෙද්ද ඔහු ප්‍රහීන වෙත්. ඔහු විනාශයට වෙත්. ඔහු ප්‍රහීන වීමෙන් සිය සිත් සතන්හිම පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. එයා ඊට වඩා මේ අවුල් මනසට වඩා අර සංසුන්කමට කැමතියි. මේ සංසුන්කමගේ නිකම්ම හිතේ තියෙන සංස්කරණාවක් එහෙම නෙවෙයි. සාමාන්‍ය පුද්ගලයන් ගාව තිබෙන ඔය තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාහරනවා මේ දීපංකෛරාත මේදාවි යංගෝගෝ නාභි කීරති කියලා. දිවෙනක් හදාගන්න වතුරට යට වෙන්නේ නැති කියලා. ඒ වගේ ලෞකික සමාධිය නෙමෙයි අන්‍යතර සමන කෙලෙස් යටපත් කිරීමෙන් ලබා ගත්තා වූ ආයතන සමාධියක් නෙමෙයි මේවා හටගන්න නැති තැනක තියෙනවා සංසුන් බවක්. අන්න එතන ඉන්න කැමති කෙනා මේ පෙන්වන්නේ. නිවිලා ඉන්න කැමති කියන එකේ තේරුම. දැන් අපි කීයක් කතා කළාද? අන්නිමිත්තක් මෙනෙහි කරන්න කිව්වා. බැරි නම් ආදීනව මෙනෙහි කරන්නයි කිව්වා. බැරි නම් නොමෙනෙහි නොකර ඉන්නයි කිව්වා. තවදුරටත් අද දෙනවා නම් මුල හොයලා බලන්නයි කිව්වා. බැරි නම් තවත් උපක්‍රම ඇති. තසවේ භික්කවේ භික්කුණෝ තේසම්පි විතක්කානං විතක්ක සංකාර සන්ටානං මනසිකරන්තෝ උපජ්ජන්තේව පාපකා අකුසලා විතක්කා චන්දූප සංහිතා දෝසූප සංහිතා මෝහූප සංහිතා. මේ ඔක්කොම උපක්‍රම මෙනෙහි කළා. තවදුරටත් මේ ඡන්ද කියන්නේ අර කාම විතර්ක ඡන්ද දේශ බය කියන්නේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක සහිත මේවා තවදුරටත් ඔබේ චිත්තසංතානෙහි ඔබට වද දෙනවාද සක්මන් කරනවාද? මේවා මෙහෙමද තියෙන්න ඇත්තේ කියලාත් මට හිතෙනවා වෙලාවකට. තේනෙහි භික්කවේ ඔහු මහණනි ඔහු විසින් දන්තේහි දන්ත මදාය ජිව්හායන් තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හි තබ්බං අබිනිප්පලීලේ තබ්බං අබි සන්තාපේ තබ්බං. ඔන්න තවත් ක්‍රමයක් පෙන්නලා තිබෙනවා. මේක සාමාන්‍යයෙන් සිද්ධාර්ථ ගෞතමින් වහන්සේ බුද්ධත්වයට පෙර දුෂ්කර ක්‍රියා කරන කාලේ මේවා මෙහෙම කරයි කියලා පෙන්නලා තිබෙනවා. ඒක තමයි මේ තවත් දැඩිසේ පෙළන්න මේවා පෙළන්න ඕන විදිහක් පෙන්නනවා. ඔහු විසින් යට දතෙහි උද දත පිහිටවාගෙන දතට දත තද කරගෙන දිවෙන් තලු පෙලා කුසල් සිත් අකුසල් සිත් වෙසසින් බැහැර කළ යුතුය. අන්න අර මම කියන තැනක් පෙන්නනවානේ සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි අසුමුකෝ රුද්දබානෝ පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පටිවසති කියලා. කඳුළු සලමින් අර ආපු අදහස්සාවේදී එයාට ඉඩ නොදෙන්න තොල්පෙති දිව තද කරගෙන ඒක ක්‍රියාවට නොනගන්නට අර අන්න දේශයට ඉහිරව මෛත්‍රිය වගේ යහපත් චෛසිකයකට ඉඩ අවස්ථාව සලසලා මෙයාට දැඩි බලපෑමක් කරන්න කියලා තියෙනවා එන්න දෙන්නේ නැති වෙන්න. ඉතින් මේක විදර්ශනාවක් නම් වෙන්නේ නැහැ. නමුත් මේ තේරුම් ගත්ත පුද්ගලයින්ට සමහර විට මේ තවත් යම් ආකාරයට පැහැදිලි කරාපු ඉරියව් කීපයක් වෙන්න පුළුවන්. කොහොමත් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? තවදුරටත් මේ හොල්මන් කරන හොල්මනට බලවත් වෙන්න නොදෙන්න උපක්‍රම පාවිච්චි කරන එකක් පැහැදිලි කරලා තිබෙන්නේ. වෙසසින් පෙළිය යුතුය. දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙලා අකුසල් සිතින් අකුසල් සිත වෙසසින් පෙළන්නා වූ
තවන්නා වූ හොට ලෝභ සහගත වූ ද්වේෂ සහගත වූ මෝහ සහගත වූ යම් ලාමක අකුසල විතර්කයෝ වෙද්ද ඔහු ප්‍රවීණ වෙත් විනාශයට වෙත්. ප්‍රහීන වීමෙන් විනාශ වීමෙන් සිත සතන්හි සිය සතන්හිම සිත පිහිටයි. Tamante අර සංසුන් සිතෙහි අරයට ඉඩ නැතුව මෙයාට ඉඩ හම්බ වෙනවා. මොනවට තැන්පත් වෙයි, එකඟ වෙයි, සමාධිගත වෙයි. කොයි වගේද කියලා කියනවා නම් මේ ක්‍රියා දෙකක් ගන්නනවා. යම්සේ බලවත් පුරුෂයෙකු ඊතා දුබල වූ පුරුෂයෙකු හිස හෝ කඳගෙන හෝගෙන වෙසසින් පෙලන්නේද, වෙසසින් තවන්නේද, මහන්නේ පරිද්දෙන්ම ඒ විතර්කයන්ගේ මූලස්ථානයේ මෙනෙහි කරන්නා වූ මහානාට ලෝභ සහගත, ද්වේෂ සහගත වූ මෝහ සහගත වූ විතර්කයෝ උපදිත් නම් මේ මහානායේ මහණෝ විසින් දතේ දත පිහිටුවාගෙන තල්ලෙන් පෙලා මේවාට ඉඩ නොදෙන්න පාලනය කරන්න ඕන. එහෙම පාලනය කරන්නේ නම් අරයට මේ භූමියේ ඉඩ නැහැ. එයාට ජයග්‍රහණය කරන්න බලවත් වෙන්න යවන ශක්තිය වැය වෙන්නේ නැහැ, බලවත් වෙන්නේ නැහැ. එතකොට එහෙම නිසා එයාට එන්න ඉඩ නැති බව තේරීම තුලින් 3-4 අවස්ථාවේදීම මොනම ක්‍රමයකින් එන්න හැදුවත් මේ මොහුව පෙරලාගෙන, මොහුගේ ඥානය පෙරලාගෙන ඔහු ඊට බාධක පනවනවා. නිකන් සම්බාධක පැනවීම වගේ තමයි. රට ලෝකෙත් තියෙන සම්බාධක පනවනවා කියලා. කාම විතර්ක, ව්‍යාපාද විහිංසා විතර්ක යාට නිදහස් භූමියක් සපයා දෙන්නේ නැතුව තමන්ගේ හිත තුළ සම්බාධක පනවලා විවිධාකාරයෙන් සම්බාධක පනවලා යාට සිතින් ඉවත් වෙන්නට බලපෑම් කරන එක. ඉතින් ඕක තමයි ඔය නාදිවාසේති පදහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන පදේ තුල තිබෙන්නේ ඔය තවත් ආකාරයෙන් මේ සූත්‍රය තුල ඒ වචන පාවිච්චි කරන්න නැතුව පැහැදිලි කරලා තියෙනවා. ද්වේෂාගත වූත් මෝහසාගත වූත් අකුසල විතර්කය වෙත්නම් ඔහු ප්‍රහීන වෙත්, ඔහු විනාශයට වෙත්. ඔවුන් ප්‍රහීන වීමෙන් සිය සිත සතන්හිම සිත පිහිටයි, මොනවට තැන්පත් වෙයි, එකඟ වෙයි, සමාධිගත වෙයි. දැන් විසක්ක සංඨාන මොකද්ද බැලුවාම? භාවනාවක් නේ. මොකද්ද ඒක? නිකම්ම නෙමෙයි. ඒක පහාන සංඥාව. කාම විතර්ක, ව්‍යාපාද විහිංසා ව්‍යාපාද විතර්ක විහිංසා විතර්කයේදී එයාට අවි අතට නොදෙන එක, එයා බලවත් කරන්න නොදෙන එක. දැන් හරිනේ. uppannam කාම විතක්කන්නේ උපදින්න එපා කියලා නෙවෙයි පවතින්නේ. ධර්මයේ තේරුම් ගන්න ඉස්සෙල්ලා බලවත් කරගත්ත මට්ටමක් තියෙනවා එක එක පුද්ගලයාගේ මේ චරිතවල. ඒවා හිතට ආපුවම ඔබේ සමාධිගත බව අයින් කරලා ඔබ මෙහෙවනු ලබනවා ඒවෙන් ජයග්‍රහණය කරන්න. දැන් ඔබ මෙහෙවනු ලබන්නේ මේ මාර බලවේගයෙන් නිසින් බව තේරුම් ගත්තාම එයාට ජයග්‍රහණය කරන්න හෝ එයාට යටත් වෙන්නට ඉඳී එයා යටත් කරගන්නට, එයාව පාලනය කරගන්නට වදාලා උපක්‍රම කීපයක් මේකේ පවතිනවා. මට මතකයි තවත් සූත්‍රයක ආනන්ද හාමුදුරන්ට කාටවත් ඔහොම කියලා තිබුණ කාරණා ටිකක් ඔය වගේම. නමුත් මේක මේ තේරුම් ගත්තේ නැති පුද්ගලයෙක් බලෙන් යටපත් කළොත් තමයි ඒක ආයා යටපත් කරන්න ඕන කාරණේ තේරෙන්නේ නැහැ, ආපහු වෙන විදිහකින් එනවා. නමුත් මෙතන මේ මර්ධනය කරනකොට තවත් විදිහකින් එනවා නම් කොයි විදිහකින් එන්නවත් මේ එන්නේ පරණ මායයමයි ඇඳුම් මාරු කරගෙන, පරණ හතුරමයි මේ ඇඳුම් මාරු කරගෙන එන්නේ කියලා තේරුම් ගත්තාම හඳුනා ගන්නට අන්න අර මම දකින මෙහෙම එන බව දකින්න ක්‍රියාවට නොනගන්නට මේකේ ආදීනව දකින්න පුළුවන් වැඩෙන සිහිය තමයි ඔය සිහිය කියලා කියන්නේ. දැන් ආයෙත් ඔය ටිකම කියලා තියෙනවා. යතෝචකෝ භික්කවේ භික්ඛුනා යෝ නිමිත්තං ආගම් යං නිමිත්තං මනසිකරන්තෝ uppajjanti පාපකා අකුසලා විතක්කා චන්දුපසංහිතා දෝසුපසංහිතා මෝහසංහිතා. අනනි අම්මිටක යම් තැනක පටන් අරමුණක්ගෙන අරමුණ මෙනෙහි කරන විට ලෝභ සෝස මොහ සහගත වූ විතලාමක අකුසල විතර්කය උපදිද්ද ඒ නිමිත්ත අන්‍ය වූ කුසල නිමිත්තකින් මෙනෙහි කරන්නා වූ හට ලෝභ දේශ මොහ සහගත වූ අකුසල ප්‍රහීන වෙත්. පංචාකාරයෙන් පළවෙනි කාරණාව. දැන් ඉතින් මේක අත්හදා බලන්න නේද තියෙන්නේ? ඔන්න බණ ඇහුවා, මෙන්න විතක්ක සංඨාන සූත්‍රයේ උපක්‍රමයේ තිබෙනවා.
මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ කියලා කැතිපොළ රස් කරන්න මන්ත්‍ර ගුරුකම් කරන්න දේශපාලන බලය යොදන්න යනවා වෙනුවට ඕක අතහැරලා නිකන් ඉන්න. තමන්ගේ ආත්ම ගෞරවය හෝ අන්‍ය නිමිත්තක් කුසල නිමිත්තක් අරගෙන එයාට වැඩෙන්න ඉඩ නොදෙන එක. ඒ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කරන්නට ලෝභ දේශ මොහ සහගත වූ අකුසල විතර්කයෝ වෙද්ද ප්‍රහීන වෙත් දෙවන්නාට කාටද එහි තර්කයන්ගේ දෝෂය හිරේ විදේලේ ළඟින්න වෙන හේතුව ධන විනාශ වෙන හේතුව වස්තුන් විනාශ වෙන ගිනි ගන්න හේතුව මරණින් මතු දුගතිගාමි වෙන්න වෙන දෝෂ ආදීනව ඉන්නවා මරණවා පේන්නේ නැතුව කටයුතු කිරීම තුළින් සිදු වී තිබෙන්නා වූ හානිය සිදු වුණ අයට සමාජයේ යන්නේ නැතුව වස්තු විනාශ වී ජීවිත විනාශ වී අංග අඩු වෙලා වෙනවනේ. ඔය පාරේ ගිය අයට වෙලා තියෙන දේවල් ලෝකේ ඕන තරම් පේන්න තියෙනවා. මමත් ඒ පාරේ ගියොත් මටත් ඒක වෙනවා කියලා තේරුම් ගත්තාම අන්න එහෙනම් ඒ දැක්ම තුලින් මෙයාට බලවත් වෙන්න ඉඩ නැහැ. එහෙමත් ඒ ප්‍රහීන වෙන්න පාරක් තියෙනවා කියලා පෙන්නනවා. ඊළඟ තුන්වෙනි එකට පෙන්වනවා ඒ විතර්කයන් ආ වෙලාවට මෙනෙහි නොකිරීම. පැමිණෙන්නේ කොටත්. මෙනෙහි නොකිරීමෙන් ලෝභය දේශේ මොහෙන් වැඩෙන්න ඉඩ නැහැ. නැවත නැවතත් ආවම ඔයා අපට එපා ඵලයන්. බලුකුණක් බැහැර කරන්න ආසේ නිවසෙන්. පැහැදිලි කරලා තියෙන කාරණාව. ඉතින් මේ තමන්ට මේ පහමත් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් තමන් එක පතක තියාන ඒ මොහොතට ඒක භාවිතා කිරීම තුළින් අපි ඉඩ දෙන්නේ නැත්තේ අරයට හැසිරෙන්න බලවත් වෙන්න. නම් එයාට සිත ඉඩ දෙන්නේ නැතුවම නැවතත් යෝජනා කරපුවම සිතට බලවත් වෙන්නේ මේ පැත්ත කියලා අරයට මේ සිතේ ඉඩක් නැහැ කියලා තේරෙන කොටත් මං හිතන්නේ එහි බලය දුර්වල වෙනවා ඇති. සිව්වෙනි එක ඒ විතර්කයන්ගේ විතර්ක මූලස්ථානයේ මෙනෙහි කරන්නා ඔහුට ලෝභ සහගත වූ ද්වේෂ සහගත වූ මෝහ සහගත වූ යාමක අකුසල විතර්කය වෙද්ද ඔහු ප්‍රහීන වෙත්. මූලස්ථානයේ ගැටුමට ආරම්භක මූල බීජය කවදාක කොතන කොයි තැනකද ආරම්භ වුනේ කොහොමද බලවත් වුනේ මුලින් උපුටා දැමීම අර මෝහණයෙන් මුලින් උපුටා දානවා ගොබත් තේරුම් අරගෙන මෙතනින් එහාට ගියාපුවම මේකේ මානව හිතවාදියක් නැහැ අන් අය විරුද්ධවාදීන් විනාශ කරන්නයි හදන්නේ එතකොට ඒක සමාජයට ආදරය කිරීමක් වෙන්නේ නැහනේ වනසන්න යන්නේ එහෙනම් ඒක අනුන්ට කළ දේ තමන්ට පළ දේ පාර යන එකක් ගාව තේරුම් ගත්තාම මූලස්ථානයට පහර ගන්නවා. ඔය සාමාන්‍යයෙන් යුද කටයුතු වලත් තිබෙන්නේ මූලස්ථානේ නම් මෙහෙවන්නේ මූලස්ථානේ විනාශ කරම ඔක්කොම ඉවරයි කියලා. බුදු සමෙත් ඒ නිසා මේකේ මූලස්ථානයට පහර ගැහිම තියෙනවා. ඒක තමන් තමයි ආරම්භක මූල බීජයේ රෝපණය වූ හැටි සහ ඉන් තමන් ලැබූ ලාභයේ පාඩුව නිසායි මෙහෙම හිතුවේ. ඒක හිතන තරම් ලොකු එකක් නෑ ඊට වඩා ලොකු වාහනයක් මේක සිද්ධ වෙනවායි කියලා. සාමාන්‍යයෙන් ඔය ඉඩම් අර්බුද කියලා જાතියක් තියෙන පුංචි පොත්තුමටක බෙදා ගන්න බැරුව එකඟ වෙන්න බැරුව නඩු යනවා. ඉතින් නඩුවට වේදම් කරමින් අවුරුදු 18ක් 20ක් 30ක් විතර පරම්පරා දෙකකුත් නඩු කියනවා. ඊට මේ වත්කමටත් වඩා බලපෑම නඩු කියලා. නඩුව Tamanටම එපා වෙනවා අන්තිමට. මිනිස් එතකොට ඒක උපක්‍රමශීලී වෙන්නත් පුළුවන් උසාවිය තුල. අන්තිමට වුන් බෙදා ගන්න කැමති වෙනවා. ඉතින් එදා සිදුවන පුංචි පාඩුවක් මුල්ක පාඩුවක් නිසා දේශසහගත නොවි බෙදාගත්තා නම් අර කාලේ නාස්ති වෙන්නේ නැහනේ. මුලට ගියා ආපහු. ඔබටත් එහෙම දේවල් මතක් වෙයි. විසඳුම කියන එක කඩුවෙන් බොල්ලෙන් නැතුව අන්න අතෙන්ද ගිහින් විසඳා ගන්න පුළුවන් නම් එතකොට අර චිත්ත අභ්‍යන්තරයේ තියෙන මේ ගැටලුවත් විතර්ක මූලස්ථානය මේවා හට ගන්න මුල් තැන හොයලා බලපුවා මේක ලෝභය මම ද්වේෂය මම පාඩුව මම මොකක් හරි මමත්වෙන් ගැනීමෙන් මට වැදිලා නැත ඉටු කරගන්න යාම කියන කාරණයක් බව තේරෙනකොට මූලස්ථානයට පහර වදිනවා. නොහැකි නම් යටදතෙහි උඩදතෙහි පිහිට අදුවෙන් පෙලා කුසල් සිතක් අරගෙන වෙසසින් නවත්තන්නා වූ ඔහුට නවත්තනවා යන්න දෙන්නේ නැතුව. එහෙනම්
ඒ තුළිනුත් ඔබට මේ තත්ත්වයෙන් ඉවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ආපහු මේවා අයින් වෙනකොට අර නොසන්සුන් සිත ඉවත් වීමෙන් සංසුන් සිතක් ලැබෙනවා. සංසුන් කියන්නේ ඒවා නැති එකම නේද? නමුත් සාමාන්‍ය සමාජයට සංසුන් වෙලා තමයි ඉන්නේ, නොසන්සුන් වෙන්න හේතුව තිබෙනවා. නිකන් ඒ පුද්ගලයා හරියට අර පෙනේ අකොල ගත්ත නයා නිදා ඉන්නවා වගේ. පෙනේ පේන්නේ නැහැ. හැබැයි කේන්ති ආවම පෙනේ පෙන්වන්න පුළුවන්. අන්න ඒ වගේ වර්තමාන පවතින අර්බුද තුළ මේ පෙනේ පුප්පන අය පේනවා හරියට. ඒ තියෙන නිසා. නැත්නම් මෙහෙම කලබල වීමක්, මෙහෙම විනාශයක්, මෙහෙම හානියක්, මෙහෙම අවුලක් සිදුවන්නේ නැහැ. එනිසා මිනිස් චිත්ත සංතානයේ හැඟීම් වලට වහල් වී කරන කටයුතු ආගමික නැහැ. නිරාගමිකයි. ආගමික නැහැ. ආගමික ජීවිතයක් නෙවෙයි, යෝන් උන්මන්තක ජීවිතයකට යන්නේ ප්‍රශ්න විසඳ ගන්නට. නමුත් බුදුන් වහන්සේ මේ විතර්කයන්ගෙන් පදනම් කොටගෙන තීරණ නොගැනීම නම් වූ ආගමික ජීවිතයක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඇඳුම් ભેදයෙන් තොරව වදාරලා තියෙනවා කියන එක ඔබට තේරෙනවා නම් ඒක මානව දහමක්. බෞද්ධයින්ට සඳහන් නෙමෙයි, සියලු මිනිස් වර්ගයාගේ ගැටුම් විසඳා ගැනීම සඳහා මානව හිතවාදී ක්‍රමයක් භාවිතා කිරීම කියන කාරණාව තේරෙනවා. මෙන්න මේ ආකාරයට විතක්ක සන්තාන සූත්‍රය තුල එහෙනම් මග යන්නාට Tamanට දුක් වලට හේතු බැහැර කිරීම සඳහා භාවිතා කළ යුතු උපක්‍රම 5ක් ඇතුළත් සූත්‍රයේ වශයෙන් මම මතක් කරන්න කැමතියි. ඔබ මේක සවන් දුන්නේ ඒ බඳු තත්ත්වයන් විසඳා ගැනීම සඳහා මේ විතර්කයන් සංසිඳවන උපක්‍රම දැන ගැනීමට නම් ඔබ ධර්මයේ ඇසූ කෙනෙක් ඔබට අනුගමනීය ප්‍රතිපදාව අවශ්‍ය කෙනෙක්. මේ අනුගමනීය ප්‍රතිපදා හොඳට මතක තියාගෙන පාඩම් කරගෙන එකක් පාසා එකින් එකට බැරි නම් ඊළඟ එකට යන්න මේ සංසිඳුවේ මාර්ගයට යන්න. ඒ තුළින් ඔබට ඔබ හිටපු තැනට යන්න, නැත්නම් මේවෙන් නොසන්සුන් නොවන, සංසුන් වෙන්න තියෙන, නොසන්සුන් වෙන්න හේතු නැති තැනට ගියාපුවම නොසන්සුන් වීමක් නැති දින තැන හමු වේවි. එසේ ඒ තත්වයන් උදාව කරගෙන ඒ ජීවිතය තුළ ජීවිතයේ විඳින්නට ඔබට අවස්ථාව සැලසේවායි කියන සුභාශිංසනය කරමින් මම අනුශාසනාව මෙසේ නිමා කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පරලොස්සපත් දෙමව්පියන්ගේ දූ දරුවන් විසිනි. ආගරපත්තන D39 ලිපිනේ විසූ ආදරණීය මෑණියන් වන DMH දසනායක මහත්මිය පරලොස්සපත් වී 2021 නොවැම්බර් මාස 6 වෙනි දිනට වසරක් සපරීම නිමිති කොටගෙන සහ දැනට වසර 4කට පෙර පරලොස්සපත්තන්ට එදනා වූ පුංචි බණ්ඩාර අම්බඩගෙදර පියාණන් සහ එම් හීන් මැණිකේ මෑණියන් පුංචි බණ්ඩා පියාණන් හා සුමරත්න බණ්ඩා සහෝදරයාටත් පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සිදු කරන මෙම උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ කුසල ශක්තියින් ඒ සියලු දෙනාගේම භවගමන සුවපත් වීම පිණිසත් ඉක්මන් භවයකදී මිනිසත් බලවා චතුස්සත්‍ය අවබෝධයෙන් දුක් කෙලවර කර ගැනීම පිණිසත් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වයේ දරන අයගේ පවුල්වල සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ වේවා. නිදුක් නිරෝගී සම්පත් සහ චිරජීවනයේ ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වචනින්ට වඩා ආර්ය පුද්ගලයෙක් බවට පත් වීම තුළ ලබන්න පුළුවන් බව තේරුම් ගන්න. එසේම අතිගරු දේශකයන් වහන්සේලාත් නිදුක් නිරෝගී ජීවනයේ පිණිසත් නිර්වාණ මාර්ගයේ ඉහාත්ම වශයෙන්ම පූර්ණ කර ගැනීම පිණිසත් හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. ඔබගේ ඥාතීහු සුඛී සෝපත්ත මතු භවයක නිවනින් සැනසෙත්වා. උදව් උපකාර කළා වූ හැම දෙනාට ඉහාත්ම වශයෙන්ම මේ විතක්ක සංඨානය කරන්න නුවණැස පෑදේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා. ඔබටත් ඉහාත්ම වශයෙන්ම මෙම කරුණ තේරුම් ගැනීම තුළ Tamanගේ ප්‍රශ්න ජය ගන්නට කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, අවිවසෙන් හිංසා විතර්කයේ අවිවසෙන් භාවිතා නොකර සමාධියේ ධමයේ සරණින් ප්‍රශ්න විසඳ ගන්නට ලැබේවායි කියන සුභාශිංසනය කරමින් අපි මේ ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං